ගිය සතියේ අපි ආලෝකයේ පාඩමේ තියරි ටික. ඒ කියන්නේ පරාවර්තනය, තල පෘෂ්ඨ වර්තනය, ප්‍රිස්ම වර්තනයේ මූලික ටික. හරිනේ? ප්‍රිස්ම වර්තනයේ මූලික ටික දක්වා කරා. එතකොට අපි අද උදාහරණ වලට යමු. ගයිඩ්ලයින් 8 තමයි දුන්නේ ඕගොල්ලන්ට. ගයිඩ්ලයින් 8 මම කිව්වේ පළවෙනි ගානේ ඉඳන් 15 වෙනි ගාන වෙනකන් හදාගෙන යන්න කියලා. අපි මුලින්ම පළවෙනි ගාන බලමු. හරිනේ? ගයිඩ්ලයින් 8 පළවෙනි ගාන. උස මීටර 1.6ක් වන පුද්ගලයෙකු හට ඔහුගේ සම්පූර්ණ ප්‍රතිබිම්බය දැක ගැනීමට අවශ්‍ය වන තල දර්පණයේ උස කොපමණද? ඔහුගේ හිස මුදුන ඇස මට්ටමේ සිට සෙන්ටිමීටර 15ක් ඉහළින් පවතී නම් සම්පූර්ණ ප්‍රතිබිම්බය දැක ගැනීම සඳහා දර්පණය පොළව මට්ටමේ සිට කොපමණ ඉහළින් සවි කළ යුතුද? right. අපි හිතමු මෙන්න පුද්ගලයා. හරිනේ? හිස මුදුන. පාදය. ඇස මට්ටම. ඇස මට්ටම. ඉස්සරහින් තියෙනවා දර්පණය. දර්පණය. දැන් මෙයාට හිස මුදුන පේන්න නම් හිස මුදුනෙන් නිකුත් වන ආලෝක කිරණ දර්පණයේ පරාවර්තනය වෙලා ඇසට ළඟා වෙන්න ඕන. හිස මුදුන පේන්න නම්. පාදයේ පේන්න නම් පාදයෙන් නිකුත් වන ආලෝක කිරණ පාදයෙන් නිකුත් වන ආලෝක කිරණ දර්පණයේ පරාවර්තනය වෙලා ඇසට ළඟා වෙන්න ඕන. හරි? හිස මුදුනෙන් නිකුත් වන කිරණ දර්පණයේ පරාවර්තනය වෙලා ඇසට එන්න ඕන. එතකොටයි පේන්නේ. පාදයෙන් නිකුත් වන කිරණත් දර්පණයේ පරාවර්තනය වෙලා ඇසට එන්න ඕන. පරාවර්තනයේදී මේ කෝණ සමානයි. එතන කෝණ සමානයි. එතකොට දර්පණයේ සිට මේ පුද්ගලයාට තියෙන දුර අපි දුමු මේ දුර නැත්නම් d කියලා ගමු මේ දුර. ඔන්න දුර නියතයක්. නියත දුරකින් තියෙන. පරාවර්තනයේදී පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඇයි බද්ධපාදයේ පොදුයි දෙන්නටම කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ උස මේ උසට සමානයි. මේ උසයි සමානයි. මේක x නම් මෙන්න මේ උසත් x වෙන්න ඕනේ. එතකොට මේ උසත් x වෙන්න ඕනේ. හරිනේ? දැන් අපිට පාදයේ පේන්න ඕනනේ. පාදයේ පේන්න මෙන්න මේ හරියට වෙනකන් දර්පණයේ තිබුණා නම් ඇති. යට ටික ඕනේ නැහැ. මේ ටික වැඩක් නැහැ නේ. යට ටික වැඩක් නැහැ. හරිනේ? මේ ටික තිබුණා නම් ප්‍රමාණවත්. පාදයේ බලා ගන්න. ඊළඟට හිස බලන්න නම් මෙන්න මෙතනත් කෝණ සමානයි. පතන කෝණ පරාවර්තන කෝණ සමානයි. එතකොට මේකත් සමානවම දෙකට බෙදෙන්නේ. දුර නියතයක්. මේ ප්‍රමාණය y නම් මේ ප්‍රමාණයත් y. දෙකම y වෙන්න ඕන. හරිනේ? මේ ප්‍රමාණය y නම් මේ ප්‍රමාණයත් y වෙන්න ඕන. එතකොට මෙන්න මේකත් y වෙන්න ඕන. එහෙනම් හිස බලන්න මේ උඩ ටික වැඩක් නැහැනේ. හිස බලන්න උඩ ටික වැඩක් නැහැ. මෙන්න මෙතන ඉඳන් තිබුණා නම් ඇති. පැහැදිලිද? දර්පණයේ උස එහෙනම් කොච්චර ඕනද? දර්පණයේ උස කොච්චරක් ඕනද? දර්පණයේ උස කොච්චරක් ඕනද? x මේ ටික y. එහෙනම් දර්පණයේ උස කොච්චරක් ඕනද? x ධන y. මිනිහගේ උස කීයද බලන්න දැන්. මිනිහගේ උස කීයද? 2x ධන 2y. මිනිසාගේ උස 2x ධන 2y. එහෙම නැත්නම් දෙවරක් x ධන y. අපි දන්නවා මිනිහගේ උස සෙන්ටිමීටර 100
60යි. සෙන්ටිමීටර 160යි. එහෙනම් දෙකෙන් බෙදන්න. x ධන y කීය දෙන්නේ? 80යි. එහෙනම් දර්පණයේ උස සෙන්ටිමීටර 80ක් වෙනවා. පැහැදිලිද? පාදය නිරීක්ෂණය කිරීමට පාදයේ සිට පැමිණෙන කිරණ දර්පණයේ පරාවර්තනය වී ඇසට ළඟා වෙනවා. හිස මුදුන නිරීක්ෂණය කරන්න හිස මුදුනෙන් එන කිරණ පරාවර්තනය වෙලා ඇසට ළඟා වෙනවා. හරිනේ? එහෙනම් දර්පණයේ උස ජ්‍යාමිතිය අනුව x ධන y වෙනවා. මිනිහගේ උස 2x ධන 2y වෙනවා. එහෙනම් අපිට ඔක් ගන්න පුළුවන් විදිය. ඊළඟට අපෙන් අහනවා දර්පණය සවි කරන්න ඕන පොළවේ සිට කොපමණ උසකින්ද කියලා. දැන් හොඳට බලන්න දර්පණය තියෙන්න ඕන පොළවේ සිට කොපමණ උසකින්ද? x උසකින්. x උසකින්. x හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ මොහොමද? S මට්ටමේ ඉඳන් හිස මුදුනට දීලා දිනවා සෙන්ටිමීටර කීයද? 15යි. S මට්ටමේ ඉඳන් හිස මුදුනට. එහෙනම් S මට්ටමේ ඉඳන් පල්ලෙහාට කීයද? 145යි නේ 145යි. එහෙනම් 2x කීයද? 145යි. එහෙනම් x හොයන්න නම් 145 දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් පොළවේ සිට දර්පණයට උස පොළවේ සිට දර්පණයට උස කීයද? x 145 බෙදීම 2යි. එතකොට 72.5යි දර්පණය සවිකල යුතු උස. කොහොමද තේරෙන්නේ? ගාන හැදුවද? පුළුවන්ද? රයිට්. ඊළඟට අපි දෙවෙනි ගානට යමු. දෙවෙනි ගාන ඔහොම මම හදන්නම් මේකෙම අනිත් පැත්ත. මේකෙම අනිත් පැත්ත. දෙවෙනි ගාන කියන්නේ රූපේ දැක්වෙන්නේ සෙන්ටිමීටර 100ක් දිග මීටර රූලක 35ක් උසැති තල දර්පණයක් ඉදිරියේ සිරස්ව තබා ඇති ආකාරයයි. රූලේ ඉහළ සිට 40ක් පහළින් කුඩා සිදුරක් තුලින් ශිෂ්‍යයෙකු දර්පණයේ දෙස බලන විට රූලේ කොපමණ ප්‍රමාණයක් පෙනේදයි සොයන්න. මෙන්න මීටර රූල. ඔන්න මීටර රූල. ඕකේ මැද මෙතන 40ක් උඩින් තමයි සිදුර තියෙන්නේ. 40ක්. ඔහොම බලන්නේ. දර්පණය තියෙනවා 35ක්. 35ක්. හැබැයි උඩට 10යි යටට 25යි. උඩට 10යි යටට 25යි. මේ ටික 10යි මේ ටික 25යි. දැන් අපෙන් අහන්නේ මෙතන සිදුරෙන් බලන පුද්ගලයාට දර්පණය ඇතුලෙන් බැලුවොත් මීටර රූලේ කොච්චරක් පේනවද කියලා. කලින් එකේ අනිත් පැත්ත. කලින් ඇහුවේ සම්පූර්ණ මිනිහාගේ ප්‍රතිබිම්බය බලන්න දර්පණය කොච්චර ඕනද කියලා. හරිනේ? දැන් කියන්නේ මේ දර්පණයෙන් කොච්චර පේනවද කියලා. කලින් එකේ මේ වස්තුවේ උස නියතයි. හරි? වස්තුවේ උස නියතයි දර්පණය තමයි අපි වෙනස් කරලා හොයාගත්තේ කීයද කියලා. දැන් දර්පණයේ උස නියතයි. දර්පණයේ උස නියතයි. ඊට අදාළව කොච්චර වස්තුවක් පේනවද කියලා අහන්න. එහෙනම් කිරණ සටහන ආපස්සට අඳින්න. දැන් මේක බලන්න. අපි මේ මිනිස්යාගේ එකේ හිස මුදුනේ ඉඳන් කිරණ ඇඳලා ඇහැට ගත්තේ. පාදයේ ඉඳන් කිරණ ඇඳලා ඇහැට ගත්තේ. මොකද ඒකේ වස්තුව නියත නිසා. දැන් මේකේ නියත දර්පණය. ඒ නිසා මීටර රූලේ ඉඳන් දර්පණයට අඳින්න එපා. කිරණ ආපස්සට හරවන්න. ඇහි ඉඳන් දර්පණයට යවලා දර්පණයෙන් මීටර රූලට යවන්න. එතකොට අපි අඳින්නේ ඊතල දාන්නේ මේ විදිහට තමයි කිරණ වලට. නමුත් අපි හිතන්න ඕන ආපස්සට. ඇසේ සිට මීටර රූලට යන්න ඕන. ඇසේ සිට මීටර රූලට. එතකොට මෙතනත් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ත්‍රිකෝණ දෙක අංග සමයි. මේක 10යි නම් මේ උසත් 10යි මේ උසත් 10යි. හරිනේ? මේකත් 10යි මේකත් 10යි. මේක 10යි නම් ආයේ ඇසේ සිට
දර්පණයේ පහළ කෙළවරට එතනින් මීටර කෝදුවට. ඒතර මීටර කෝදුවේ ඔන්න ඊතල දාන්නේ පැත්ත උනාට හිතන්නේ අනිත් පැත්තට. ඒතර ජ්‍යාමිතිය අනුව මේක 25යි නම් මේකත් 25යි මේකත් 25යි. එහෙනම් මීටර් කෝදුවේ මෙන්න මෙතන අපි හිතමු මෙතන A කියලා A සිට එන කිරණ තමයි උඩ පැත්තෙන් පේන්නේ B සිට එන කිරණ තමයි යට පැත්තෙන් පේන්නේ. උපරිම A ඊට උඩින් ඒවා දර්පණයෙන් පරාවර්තනය වෙලා ඇහැට එන්නේ නැහැ. B ට යටින් ඒවත් දර්පණයෙන් පරාවර්තනය වෙලා ඇහැට එන්නේ නැහැ. හරිනේ? ඇසට ළඟා වෙන කිරණ තියෙන්නේ AB පරාසය තුල. තේරෙනවද? එහෙනම් කොච්චර උසක් මීටර් කෝදුවේ පේනවද? 10යි 10යි 20යි 25යි 25යි 50යි ඔක්කොම 70යි. 70යි පේන්නේ. 70යි ඔයාට ඕනනම් තැනක් කියන්න පුළුවන්. දැන් මෙතන 40යිනේ. මෙතන 40. සිදුර තියෙන්නේ 40. ඒතර මේක 20යි. ඒ කියන්නේ මෙතන පාඨාංකය 20යි සෙන්ටිමීටර. මේක 0.5 සෙන්ටිමීටර නම් සිදුර 40යි සෙන්ටිමීටර. ඒ කියන්නේ 20යි සෙන්ටිමීටර. ඔතන ඉඳන් අපි යනවා පහළට 70ක්. එහෙනම් B කියන්නේ කීයද? 20 ඉඳන් පහළට යනවා 70ක්. 40යි 50යි කීයද? 90යි සෙන්ටිමීටර. තේරෙනවද කියන්නේ? එහෙනම් මීටර් කෝදුවේ ඔයාට බලා ගන්න පුළුවන් පාඨාංකයේ 20 සිට පාඨාංකය 90 දක්වා. පැහැදිලිද? එතකොට නිතරම වස්තුව සහ දර්පණය ගත්තොත් මේ ගණන් දෙකෙන් ඔයාට තේරෙන්න ඕන සම්පූර්ණ වස්තුව බලන්න මෙහන සම්පූර්ණ වස්තුව බලන්න දර්පණයේ උස භාගයක් ඕන. සම්පූර්ණ වස්තුව නිරීක්ෂණය කිරීමට දර්පණයේ උස භාගයක් වෙන්න ඕන. යම්කිසි දර්පණයකින් බලන්න පුළුවන් ඒ වගේ දෙගුණයක් උස වස්තු විතරයි. සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. දර්පණයේ 35 නිසා අපට බලන්න පුළුවන් පරාසය 20 සිට 90ට 70යි. දෙගුණයයි බලන්න පුළුවන්. හරිනේ? සම්පූර්ණ වස්තුව බලන්න භාගයක දර්පණයක් ඕන. දර්පණයෙන් බලන්න පුළුවන් ඒ වගේ දෙගුණයක වස්තුවක් පමණයි. කොබාන තේරෙනවද? කියන දේ පැහැදිලිද? ඒක ලියලා තියාගන්න. ඔය ගණන් දෙකෙන් අපිට ගන්න පුළුවන් දේ ඒක. හරිනේ? සම්පූර්ණ වස්තුව බලන්න භාගයක දර්පණයක් ඕන. දර්පණයකින් බලන්න පුළුවන් ඒ වගේ දෙගුණයක් උස වස්තුවක්. හැබැයි තව පොඩි කොන්දේසියක් ඇත. මොකද්ද ඒ? වස්තුව බලන්න භාගයක දර්පණයක් ඕන. දර්පණයකින් බලන්න පුළුවන් දෙගුණයක් විශාල වස්තුවක්. ඒක හරි. තව පොඩි කොන්දේසියක් තියෙනවා. මොකද්ද කොන්දේසිය? බලන්නේ වස්තුව තියෙන තැන ඉඳන්මයි. බලන්නේ වස්තුව තියෙන තැන ඉඳන්මයි. හොඳේ? බලන්නේ වස්තුව තියෙන තැන ඉඳන්මයි. ඒක කොන්දේසියක්. නිරීක්ෂකයා ඉන්නේ වස්තුව තියෙන තැනමයි. සමහර වෙලාවට නිරීක්ෂකයා හිටියනම් මේ වගේ අතරමැද තැනක කතාව වෙනස්. නිරීක්ෂකයා හිටියනම් අතරමැද තැනක කතාව වෙනස්. වස්තුව තියෙන තැන ඉඳන් නිරීක්ෂණය කරන්න ඕන. හරිනේ? වස්තුව තියෙන තැන ඉඳන් නිරීක්ෂණය කරන්න ඕන. කොහොමද තේරෙන්නේ? පැහැදිලිද කියන්නේ? right. ඊළඟට බලන්න තුන්වෙනි ගාන. ඝනකම 10 සෙන්ටිමීටර් වූ වීදුරු තහඩුවක් මත ආලෝක කදම්බයක් පතනය වන්නේ B පෘෂ්ඨයේ සිට සෙන්ටිමීටර් 5ක් දුරින් O ලක්ෂයට අභිසාරී වන ලෙසය. තහඩුව හරහා යාමෙන් පසු ආලෝක කදම්බය හමුවන ලක්ෂය සොයන්න. right. ඔන්න බලන්න වීදුරු තහඩුවක් තියෙනවා. ඔය වගේ ආලෝක කදම්බය පතනය වෙන්නේ මෙන්න මේ විදියට. කිරණ ඇත්තට මේ මාර්ගය යන්නේ නැහැ. කිරණ පතනය වෙන්නේ
සෙන්ටිමීටර් 5ක් දුරින් ඕලක්ෂයට අபிසාරී වන පරිදි පතනය වෙන්නේ අபிසාරී වන පරිදි. හරි? නමුත් වීදුරුවේ ගැටුණාම කිරණ වර්ධනය වෙනවා. වීදුරු තහඩුවේ ගැටුණාම ආලෝක කිරණ වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට වාතයේ සිට වීදුරුවට යන්නේ. එතකොට විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ඇතුල් වෙනවා. එහෙනම් අභිලම්බය දෙසට තමයි නැඹුරු වෙන්නේ. අභිලම්බය දෙසට නැඹුරු වෙනවා. අභිලම්බය දෙසට. හරිද? ඊළඟට නැවත වර්ධනය වෙනවා. නැවත වර්ධනය වෙනවා. ඊළඟට යන්නේ අභිලම්බයෙන් ඉවතට. අභිලම්බයෙන් ඉවතට. ඔන්න ඔය වගේ තැනකදී තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. පළවෙනි වර්තනයේදී අභිලම්බයේ දෙසට නැඹුරු වෙලා දෙවෙනි වර්තනයේදී අභිලම්බයෙන් ඉවතට නැඹුරු වෙලා කිරණ සත්‍ය වශයෙන් හමු වෙන්නේ ටිකක් ඈතින් පිහිටි ලක්ෂයකදී. සත්‍ය වශයෙන් හමු වෙනවා. හැබැයි ටිකක් ඈතින් පිහිටන ලක්ෂයකදී තමයි ඔය වැඩේ වෙන්නේ. ඔන්න හොම. ඕක තමයි කිරණ ඇත්තටම හමු වන තැන. පතනය වෙන්නේ සෙන්ටිමීටර් 5ක් දුරින් ලක්ෂයට අபிසාරී වන පරිදි. නමුත් වර්තනයෙන් පසු ඇත්තටම මුණ ගැහෙන්නේ අපි දන්නේ නැහැ කොච්චර දුරක්ද කියලා. නමුත් ටිකක් ඈතින් තමයි. ටිකක් ඈතින්. හරි නේද? අදහස පැහැදිලිද? අපි මෙහෙම කියනවා. වර්තනයට පෙර කිරණ හමු වන තැන වස්තුව. වර්තනයට පෙර කිරණ හමු වන තැන වස්තුව. එහෙනම් ඕ තමයි වස්තුව. වර්තනයට පෙර කිරණ හමු වන තැන. කිරණ සැබෑ ලෙස හමු වෙන්නේ නැහැ. ඇත්තටම හමු වෙන්නේ නැහැ. එහෙනම් වස්තුව තාත්විකද අතාත්විකද? අතාත්විකයි. අතාත්විකයි. හරිද? වර්තනයෙන් පසු කිරණ හමු වන තැන ප්‍රතිබිම්බය. වර්තනයෙන් පසු කිරණ හමු වන තැන ප්‍රතිබිම්බය. ඇත්තටම හමු වෙනවද නැද්ද? හමු වෙනවා ඇත්තටම. එහෙනම් ප්‍රතිබිම්බය තාත්විකයි. අපෙන් අහන්නේ තහඩුව හරහා යාමෙන් පසු ආලෝක කදම්බය හමුවන ලක්ෂය I සොයන්න ඕන. තහඩුව හරහා යාමෙන් පසු ආලෝක කදම්බය හමුවන ලක්ෂය I හොයන්න ඕන. කොබන් තේරෙනවද? අදහස තේරෙනවද? ඔතනදී ගාන මේ පැත්තට හදන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා තර්ක කරන්න. හිතන ගොඩක් වෙලා යනවා. ඔයා ගාන මේ පැත්තට හදන්න එපා. ආපස්සට හදන්න. ඔයා බලන්න මේ පැත්තේ ඉන්න. ඔයා පැත්ත මාරු කරන්න. ඔයා හිතන්න I ප්‍රතිබිම්බය නෙමෙයි වස්තුව කියලා. මේක වස්තුව වුණොත් වීදුරු තහඩුවට පහලින් තියෙන වස්තුවක් දෙස ඔයා බලනවා අනිත් පැත්තේ ඉන්න. එහෙනම් වාඩ වීදුරුවෙන් බැලුවාම වස්තුව ලං වෙලා පේන්නේ. ලං වෙලා පේන්නේ. එහෙනම් මෙන්න මේ ටික තමයි දෘශ්‍ය විස්ථාපනය. ওই ටික තමයි දෘශ්‍ය විස්ථාපනය. ලං වෙලා පේන්නේ. මං කිව්වේ මේ යන පැත්තට හිතන්න එපා. ආපස්සට හිතන්න. ඔයා මේ පැත්තේ නම් බලන්න. I වස්තුව කියලා හිතන්න. I වස්තුව නම් ඕ කවුරු වෙන්න ඕනද? ප්‍රතිබිම්බය වෙන්න ඕන. ඕ ප්‍රතිබිම්බය වෙන්න ඕන. දැන් අපි බලමු ඒ කිරණ සටහන ගැලපෙනවද කියලා. නිල් පාටින් හිතන්න. ඔන්න කිරණ එනවා
I සිට මෙතනින් අභිලම්බයේ දෙසට මෙතනින් අභිලම්බයෙන් ඉවතට වර්තනයෙන් පසු නිල් පාට කිරණ දික් කළොත් හමුවන තැන ඕ තමයි ප්‍රතිබිම්බය. වීදුරු තහඩුවට එහා පැත්තෙන් තියෙන I කියන වස්තුව දෙස ඔයා වම් පැත්තේ ඉඳන් බැලුවොත් ඔයාට පේන්නේ ඕ කියන ප්‍රතිබිම්බය. එහෙනම් දෘශ්‍ය විස්ථාපනයකට ලක් වෙනවා කොච්චර ප්‍රමාණයක්ද? D ප්‍රමාණයක්. පැත්ත මාරු කරලා හිතන්න. එතකොට ලේසි. දෘශ්‍ය විස්ථාපනය D සමානයි T වාරයක් 1 ඍණ 1 යට n. දෘශ්‍ය විස්ථාපනය D T කියන්නේ දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය කුට්ටියේ ඝනකම. කවුද මාධ්‍ය කුට්ටිය? වීදුරු. කීයද වීදුරු කුට්ටියේ ඝනකම? සෙන්ටිමීටර 10යි. එහෙනම් ඝනකම 10යි. 1 ඍණ 1 යට n. n කියන්නේ ඇස තැබූ මාධ්‍යයට සාපේක්ෂව කෝ ඇස තැබූ මාධ්‍ය? වාතය. දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍යයේ වීදුරු වර්තනාංකය. n කියන්නේ ඇස තැබූ මාධ්‍යයට සාපේක්ෂව දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍යයේ වර්තනාංකය. ANG. D සමානයි ඝනකම 10යි ANG 1.5යි. හරිනේ 1.5 කියන්නේ 3 බෙදීම 2යි. 1 ඍණ 3 බෙදීම 2යි. 2 බෙදීම 3. සුළු කරොත් 10 බෙදීම 3යි සෙන්ටිමීටර. දෘශ්‍ය විස්ථාපනය 10 බෙදීම 3යි. එහෙමනම් වීදුරු තහඩුවේ සිට අයිට දුර. වීදුරු තහඩුවේ සිට අයිට දුර කීයද? මෙතන 5යි මෙතන D 5 ධන D 5 ධන D 5 ධන D ගාන ඇත්තටම යන්න ඕන ඉස්සරහට. වර්තනයෙන් පසු කිරණ හමු වන තැන I. Iට දුර 5 ධන D. අපි ගාන හිතුවේ ආපස්සට. ඒක අවුලක් නැහැ. ආපස්සට හිතුවත් ආය අපි අන්තිම උත්තරයට එනවා දුර කීයද? 5 ධන D. කොහොමද තේරෙන්නේ? තේරෙනවද? තනියම හදපුවා. පැහැදිලිද ඒක?